අභිමානේ තස අත රැව් දෙන්න ඊනාවේ මාවත එලි වෙන්න සිතිරුවාදේ ඔබ නමින් ලියවුණා මුසිතුසේ මොහොතකින් ඔබ මගෙන් වෙන්නුණා හැරගියේ අයිලන්නේ මාළවේ තනිවුණා ආයුබෝවන් ඉතින් මතක මන්දිරත් එක්ක අදත් ආවා චමිලයි හර්ගේ ටීවීත් එක්ක කලාවට සම්බන්ධ දෙන්නේ කැවිලින්න බොහොම ලස්සන මතකයන් ගොඩක් අවදි කරා බොහොම පැසුබිලු දැන් තියෙන ගොඩක් බොහොම පරාසයක් ගමන් කරපු කලාව ඉතින් මේ දෙනවා පිළිගන්නවා ආයුබෝවන් අයිබෝන් 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 ඉතින් මොකද මේ දෙන්නත් එක්ක වුණා යන්නෝන වේදිකා නාට්‍ය ඒ වගේ චිත්‍ර කලාව මූර්ති කලාව ඒ වගේම කවි ගායනා විදුලි ගායනා ඒ වගේ සින්දු මේ සියලුම දේවල් හිතාගන්න බැලුවා ලස්සන අලංකාර කරලා දෙන්නේ ඉතින් මම නොයලාගේ පැත්තට යමු වෙනවා නොයලා ඉබතු ගම්පලාත මතක් කරමු මල්ලි මම මොට්ටුවේ මෝල්පේ තමයි මගේ අම්මලාගේ ගම ඒතකොට හේදී තමයි මම කොළඹ ඉඳිනේ මේ මොට්ටුව තමයි මගේ ගම තාත්තා මොරටුවේ මත නෑ තාත්තා ඇවිල්ලා ගාල්ල ගාල්ලේ බොහොම සමීප අසලක් මේ ගාල්ලත් ගාල්ලේ ටීවී තාත්තලාගේ ගාල්ලේ කොහෙද මම පටතිව තමයි ගම ඊට පස්සේ ඒගොල්ලෝ ගිය අප්පලා තමයි පදිංචි ඊටසේ කොළඹට යමු වෙනවා අසාකිට වෙන්නේ කොහොමද මේ විලාගේ වාදන දෙමාපියන් නම් මතක් කරන්න ඕනේ මගේ තාත්තා සුගතසිරි මේපගේ මගේ අම්මා කුසුම් මේපගේ සහෝදර සහෝදරයන් ඉන්නවල අද සතුටු වේවි අපේ කෙනෙක් අපේ අයියා වලි මෙල දැනක් ඉන්නවා මොකක්ද සතුටුයි කියන්නේ මොන්ගේ රතිස්තර මගේ අයියා වසන්ත කුමාර කියලා එතකොට මගේ නංගිලා දෙන්නෙක් ඉන්නවා හේමාලි චම්පිකා නාමලි ප්‍රේමිකා මගේ මල්ලි නිශාන්ත කුමාර ඉතින් කවුරු පසුබිම ඉතින් පුංචිම කාලේ පුංචි සෝරිය යන කාලේ කලා පසුබිමක් ගෙදර තිබුණ දෙයක් නැත්තම් පාසලට ගියාට පස්සේ මේ දේවල් සම්බන්ධ වෙනවා අම්මා තාත්තට සම්බන්ධයි මගේ අම්මා ගුරුවරියක් මුල් කාලේ එතකොට එයාට හොඳට චිත්‍ර අඳින්න පුළුවන් මම හිතන්නේ ආభాෂය තමයි මට ඒක ලැබුණේ පියා අතර සම්බන්ධ වෙනවද මේ කටයුතු වල මගේ පියාත් මුල් කාලේ ගුරුවරයෙක් එයා පස්සේ පුද්ගලික ආයතනයක අන්තිමේ කවුන්ටර් කෙනෙක් විදිහට තමයි හිටියේ. ඉතින් පියාට ගේ පසුබිමක් තිබුණේ නැහැ කලාව සම්බන්ධ නැහැ. මගේ මාවට තිබුණා ඒක. ඒ හැකියාව තමයි නොයලා හිටින්නේ. ඉතින් ගාන මොන්ටිසෝරි කාලේ පස්සේ අපි පාසලට යනවා. පාසලේ නම මතක් කරනවා. මම මුලින්ම ගියේ දෙහිවල සෙන්ට් මේරිස් කියන විද්‍යාලයට. ඊට පස්සේ මම 3 වසරට එනවා මොට්ටුව වේස් කුමාර විද්‍යාලයට. ඒක ප්‍රසිද්ධ පාසල. ඔව්. එතනින් තමයි ඇත්තටම මට කලා ජීවිතේ මම යොමු වුණේ. මොකද එතන හිටියා මගේ ගුරු පියාණන් තිස්ස ගුණවර්ධනයන්. ඔබතුමාලාට මේ තිස්ස ගුණවර්ධනයන් ගාවට ආවට පස්සේ තමයි මම ඇත්තටම කලා ජීවිතයට යොමු වෙන්නේ. අනිත් ආවක් වැටෙන්නේ ඒකට යොමු වෙනවා කියලා අදිස්ථානයක් එන්නේ. ඊට පස්සේ එතුමා කී වසරේ වගේ දයි පොඩ සමා වෙනවා. 3 වසරේ තමයි මම එතනට එන්නේ. ඊට පස්සේ දිගටම මොකද වේස් කුමාර විද්‍යාලේ වෙනම ආශ්‍රම එකක් තිබුණා. ඉතින් අපි ඒ පීරියඩ් එකට එතනට යනවා. ඒ පීරියඩ් එකට කරගෙන ඊට පස්සේ අපි පුරුදු වුණා ඉස්කෝලේ ඇදලත් එතනටම තමයි යන්නේ. යවසෙන්න පටන් ගත්තා එතන. මේ කලාවට ලැබි බව නිසා. ඊට පස්සේ එතුමා කලා ශාස්ත්‍රයේ බොහෝ දේවල් කරපු කෙනෙක්. වර්ණත කෙනෙක්. වේදිකා නාට්‍ය එතනින් ගියාම ගායනය චිත්‍ර මූර්ති කැටයම හැමදාම කරා. ඉතින් මම ඔය කාලේ එතුමගෙන් චිත්‍ර මූර්ති කැටයම් තමයි හැදෑරුවේ. තවත් මොනවා විෂය විතර දාස කරපු ඉස්කෝලේ යන කාලේ කියලා කාලේ චිත්‍ර කලාවට ඇරෙන්න මම ගොඩ මාසෙකට සමාජ අධ්‍යයනය කරනවා. ඊට පස්සේ කුමාරි මම 10 වසරට යනකොට එතුමා මේ වේදිකා නාට්‍ය කරා ওই කාලේ අපි පොඩි කාලේ ගම කරනවා. වේදිකා නාට්‍ය කරනකොට මමත් පොඩි කාලේ මේ අපේ කට්ටිය එකතු වෙලා පොඩි මේ නාට්‍ය කරනවා අපේ කට්ටිය එකතු කරගෙන. ගෙදර මටත් ඔගේ ආසාවක් තිබුණා.
මට ඊට පස්සේ මම එතුමගෙන් මම විතර මාතෘකාවේ ගවසනකොට රංග කලාව පිළිබඳව මොකද පොඩ්ඩක් එතුමත් හැදෑරීමක් කරා නාට්‍ය ඒක දින ආසාවත් එක්ක හිතන මේක කරලා බලන්න ඕනේ. ඔව් ඊට පස්සේ මුලින්ම මම හිතන්නේ 1978 79 වසර වෙනකොට මම එතුමන්ගේ මොන්රොයිල කියන දැවැන්ත වේදිකා නාට්‍යයක් ඒකේ මට රංගපාන අවස්ථාව ලැබුණා. ඒක මුළු ලංකාව වටේම මම හිතන්නේ සෑහෙන වේදිකාගත කිරීම කරා. මොහොතක් අවසර දීලා මම දැන් සමෝචනයක් පැත්තට. ඉතින් ඉපදුණු ගම්පලාප ගැන කතා කරොත් සරදිනයක් මෙහෙමයි තාත්තා නම් ඉපදුනේ රත්නපුරේ. එයාට කියන රත්නපුරේ ආනන්ද කරගන්න කියලා. ඒත් මම ඉපදුනේ කොළඹ. ඒකට පසු කාලින තාත්තා මේ කොළඹ පදිංචියට ආවා. මමයි තාත්තා. ඒතර අම්මගේ ගම්පලාප මතක් කරලා අම්මගේ ගම්පලාප නුවර කඩගස්සට. ඔව් දැන් ඉතින් පියාගේ නම නම් කිව්වා. ආද මේ මවගේ නමත් මේ වෙලාව කියන්න සෝමා විජේ හේවා කරගන්න. ඔව් තවත් සහෝදර සහෝදරයන් ඉන්නවා. ගොඩක්ම සතුරු හිතේ යද අපේ අක්කා ඉන්නවා. දැනට නම් ඉන්නවා. ඔව් මගේ පවුලේ මේ 5 දෙනයි මම බාලයා. මගේ අක්කා පත්මිනී කවරත්න එයා තමයි ඉස්සෙල්ලාම මේ විරුදු කිව්වේ HMV රෙකෝඩ්ස් එකක් තියෙනවා එයාගේ විරුදු. එයාට ඒ වාසනාව ලැබුණා. නමුත් මට නම් ලැබුණේ නැහැ. අපේ පවුලේ සියලු දෙනාගේ කලාවට සම්බන්ධයි. බොහොම කලාකාරී පරිසරයක් පුංචි කාලේ තියලා තියෙනවා. ඔව් ජනරන්ජන කවිරත්න මට වැඩිමල් අයියා. එයා සංගීත අධ්‍යක්ෂකවරයෙක් මේ වේදිකා නාට්‍යවල සම්මාන පව ගත්තා. දොසිලු දිනා කටුගෙන් මෙදී පුංචි කාලේ මොන්ටිසෝරි අධ්‍යාපනයක් කාලේ තිබුණා. නැත්නම් ඒක පාසලටද ගියේ. මොන්ටිසෝරි මුලින්ම මගේ මූලික අධ්‍යාපනය ලැබුණේ කොළඹ මියුසියස් බාලිකා විදුහලේ මූලිකවම. එතන ඉඳන් මම 6-7 වසර වෙනකන් හිටියා. ඊළඟට මම සාන්ත මැති විද්‍යාලයට ආවා. ඒ මේ පොඩි කාලේදීම එක වසරේදී ඒ කියන්නේ මේ මියුසියස් විද්‍යාලයේදී මේ ප්‍රසංගයක් තිබ්බා. ඒකෙදි මට මේ අන්දරගේ අම්මාගේ චරිතය කරන්න ලැබුණා. කොහොමද ඉතින් කලාව අසුමත් බයකොත් නෑ. කොහොමද ආසය කරනවා නේද නේද? සාරියක් ඇඳලා කිව්වා මේ අන්දරේට ගෙන අන්දරේ බලපන් බොනවගේ හිටපන් දෙන දෙය කාපන් නිකම්ම ඉඳපන්. ඔච්චරේ මට වදට ඉතින් බොහොමත් ලස්සන මාතෘකාවක්. මුලින්ම තමයි ආරම්භය වෙන්නේ මම හිතන්නේ. ඔව් එතන තමයි මගේ ආරම්භය. මේ ඊළඟට තාත්තත් එක්ක විරුදු කියන්න ගුවන් ඉදිරියට ගියා. මේ කොච්චර වයස සීමාවක ඉඳන්ද තාත්තත් එක්ක කියන්නේ යන්නේ? අවුරුදු 7-8 ඉඳන් මුංජි කාලේ බොහොමත් ලොකු අත්දැකීමක් තියෙනවා. දැන් පාසලේ අන්දරේගේ චරිතයෙන් පසුව නැවතත් කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ? ඊළඟට මම මේ ඒ ප්‍රසංග ගොඩක් තිබුණා අවුරුදු 5 වගේ. ඊළඟට මේ සාන්ත මැති විද්‍යාලයට ආවට පස්සේ ඒකේ ප්‍රසංග වල සින්දු ගී ගැයුවා අයියයි මයි දෙන්නම. එතකොට ඒකෙත් මේ ගොඩක් ඒවට මම සම්බන්ධ වුණා. රංගනයෙන් සහ ගායනයෙන්. බොහොමත් ලස්සන අතකින් ගොඩක් තුන අපි ඉස්සෙල්ල වැඩ ලස්සන විදුවක් කරා සෞදියා. මම කියන්නම් 1984 කතරගම රූපති එයාගේ කීදවච්චකේ එයාගේ අම්මගේ චරිතය කරේ මම කියන්නේ.
ලස්සන දිනු ගායන හැමෝම සංවේදී කරපු කතරගම රූපතිය ප්‍රේමතිය මරම් පෙන්නන ඕවා ප්‍රසාද ලක්ෂ කෙනෙක් හරිම අපරාධය ඉතින් ආයෙත් මම නොයලා පැත්තට හැමෝම පාසලේ දැන් මොන වේදික නාට්‍ය පෙතර යමුණා කොහොමද ඉතින් ආරම්භයත් එක්ක පටන් ගන්නේ ඊට පස්සේ මම ආසාවෙන් කැපවීමෙන්ම වේදික නාට්‍ය රංගනයෙන් වෙලා ඉන්නකොට ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයේ පාර්විපියස් මේ සියල්ලම පාසල් කාලය තුලද සිද්ධ වෙන්නේ නෑ ඊට පස්සේ පාසලෙන් පස්සේ පාසල් කාලේ කරාද ඒ පාසලේ යන කාලේ තමයි මොන්ට්‍රියල් පටන් ගත්තේ. ඒක දිගටම කාලයක් ගියා. එතෙන්ද කොහොමද ලැබුණ ප්‍රතිචාර? ඒක ඇත්තටම ඉතින් හොඳ ප්‍රතික්‍රියාවක් තිබුණා මොන්ට්‍රියල් එකට. එතකොට මේ දෙමව්පියෝ අකමැති වුණාද මේ දරුවෝ මේක අතර මේ ඔළුවේ ගැටලුවක් නෙන්නේ නෑ. අදහස් කරගෙන යන නිසා ගැටලුවක් නෙන්නේ. හරි කියන්න. ඊට පස්සේ තිස්සුණුවන්දනන්ගේ පාර්විපියස් ප්‍රබෝධ්‍ය අවන්හල ඒ වගේ නාට්‍ය කීපයකම රඟපෑවා. දීප්තිකුන්ගේ පසන් සිත් පහළ වී කියන එකයි නිශාන්ත කුමාරගේ අන්දරගේ පුතා ඒ වගේ නාට්‍ය කීපයකම රඟපෑවා. ඉතින් කාලයක් තිස්සේ අවස්ථාව ගොඩක් ලැබුණා සම්බන්ධ වෙන්න. ඒ කරපු චරිතයක් යම් අතකයක් නේද? මෙන්න මේ චරිත මම ගොඩක් ආස හිතුණා කියලා. ඇත්තටම මම තිස්සුගුණවන්තයන්ගේ ප්‍රබෝධ්‍ය අවන්හලේ කරා ලෝය කෙනෙක්ගේ චරිතයක්. මම ඒකට ඇත්තටම කැමතියි. තුනක් ආස කරපු චරිත තමයි ඒ චරිතය. එතනින් පසුව දැන් වේදිකා නාට්‍ය වගේම ටෙලිනාට්‍ය පැත්තට යොමුනවා. ඒ කොච්චර කාලයකට පසුවද? ඇත්තටම මුල්ම මේ ටෙලිනාට්‍ය මම රඟපෑවේ තිස්සුගුණවර්ධනයන්ගේ පායන තාරකාව කියලා රූපවාහිනියේ ප්‍රචාර වල ඒකාංගික ටෙලිනාට්‍යයක්. ඒකත් මම දැන් රූපවාහිනිය පටන් ගත්ත මුල් කාලේ වගේ. ඊට පස්සේ මම යොමු වෙනවා මම චිත්‍ර ශිල්පී ගොඩක් ආස නිසා ඒ කාලේ හරි ජනප්‍රිය චිත්‍ර කතා. අපි බොහොම බලන ජනකරත්නායක සරත්මතු වගේ ශිල්පීන්ගේ චිත්‍ර කතා අපි හරියෝ. ඉතින් මට තෝගේ ලොකු පිස්සුවක් තිබුණා. දැන් ඉස්කෝලේ නෝට්ලා කොහොම හරි මට ඕන වුණා. මොකද මගේ තාත්තා නැති වුණා මම ඒ ලෙවල් කරනකොට. ඊට පස්සේ මට රස්සාවක් කරන්න ඕනකම වුණා. ඇත්තටම තාත්තා නැති වුණාට පස්සේ අපිට ජීවත් වෙන මාර්ගයක් හදාගන්නවා. එතකොට මම සම්බන්ධ වුණා විජය නිවුස් පේපර්ස් එක්ක. එතනදී මම සතුරු පත්තරයට චිත්‍ර කතා ගණනාවක් යන්දා. ඒකේ මගේ පළවෙනි චිත්‍ර කතාව තමයි ඉතින් මේ මම මුලින්ම විජය නිවුස් පේපර්ස් ආයතනයේ පත්තරයකට චිත්‍ර කතාවක් යන්නේ සීතල සඳේවි කියලා මේක තමයි සතුරු පත්තරේ. සීතල සඳේවි චිත්‍ර කතාව මගේ ප්‍රථම චිත්‍ර කතාව. ඉතින් මට ඒක ලොකු ආස්වාදයක් වුණා මේක ලොකු ඉලක්ක වුණා මට ආදරය එළියට එන්න. ඊට පස්සේ මම ඒකේ විජය නිවුස් පේපර්ස් ආයතනයේම චිත්‍ර කතා ගණනාවක්ම ඇඳා. ඊට පස්සේ මම ශ්‍රීමාලි ප්‍රකාශන ආයතනයට සම්බන්ධ වුණා. ඊට පස්සේ ඒකේ දිමුතු අතරින් ගියාම මේ සත්මිනවැනි චිත්‍ර කතා පත්‍ර වලට චිත්‍ර කතා ගණනාවක් ඇඳා. වලව්ව ඇත්තෝ, ඉලක්කය, සිනිඳුසේල, සමුන් උයන ඔය ආකාරයේ ගොඩක් ඇඳා. ගොඩක් ලොකු අත්දැකීම් ගොඩක් මේ චිත්‍ර කලාව සම්බන්ධ. කොහොමද ඒ දවස්වල හොඳයිද? මේ ගමන සාර්ථකයිද? ජීවිත වෙන තරම් වැටුපක්ම ලබා ගන්නද නැත්නම් ආශාවෙන් පිටේ මම හිතන්නේ ඒ කාලේ අපිට තමයි රැකියාවල් කරන කට්ටියකින් අපේ වැටුප තමයි වැඩි. මොකද අපිට ගෙවන්නේ ඒගොල්ලන් කොටස් විදිහට. එතකොට ඒ කාලේ හැටියට රැකියාවක් කරන කෙනෙක්ගේ වැටුපට වැඩි අපිට මොකද අපි පත්තර මම ඇතුලේ විජය නිවුස් පේපර්ස් ආයතනයේ ඇතුළේම වැඩ කරපු සෙවකේ. එතකොට මට සතුට විජය සිරිකත වැනි පත්තර හැම එකටම මම චිත්‍ර නිර්මාණය කරා. ඉතින් අපිට ඒ වෙලෙ එකතු වෙලා එන ගාන අරවට වැඩි වැඩියක් ලැබෙනවා. ආයෙත් සතුටක් කරලා මොහොතකට යනවා. ඉතින් තාත්තත් එක්කත් සම්බන්ධ වෙලා කලාවට. ඉතින් ලස්සන අත්දැකීම් වෙදී කුංචි කාලේ පොඩ්ඩක් මතක් කරොත් ඒ මතකයක්. ගොඩ විදිහට යනවා නේද නිතරම? ගුවන් ඉදිරියට යනවා. ඊට අමතරව එක එක උත්සව වලට ආරාධනා කරනවා තාත්තට. එහෙම ආරාධනා කරපුවම ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ සංවාද. එතකොට විරුදු සංවාද. එක දවසක් ගියා ගම්පල. ඒක සහභාගී වුණා ශ්‍රී චන්ද්‍රරත්න මානසිංහ මහත්මයා. අපේ තාත්තයි තව හාමුදුරුවෝ මට මතක නැහැ. ඉතින් ගිහිල්ලා දැන් තාත්තා උදැල්ල
මම පෑන. මම පොඩි නිසා මාව මේ පොඩි පුටුවක මේ හිටගෙන තමයි මම හිටු කිව්වේ. ඒ කියනකොට දැන් තාත්තා ඉඳලා ගැන කියන මම පෑන ගැන කියන ඔහොම කියනකොට මට පෑන ගැන අමතක වුණා. දැන් මම එතකොට මම ඉස්කෝලේ යන්නෙත් නැහැ. මම කටපාඩම් කිව්වේ. ඊට පස්සේ මම අමතක වෙලා මම වටපිට බලන තාත්තා රවාගෙන යනවා. ඉතින් බලන්න අන්තිමට තාත්තේ ඊළඟ තියෙන මොකක්ද කියලා. ඒක අර මයික් එකෙන් මේ හුඟා ඒක හරි විනෝදයක්. බොහොම රසවත් දෙයක් නේ බලන් ඉන්න. බලන් ඉන්න හරි. ඉන්ජි දරුවෙක් නිසා ඉතින් හැමෝම සතුටුයි. ඔය එදා මට දැන් ගොඩාක් හම්බුනා ඒ නිසා අපි විනාශුවා කියලා. බොහොම රසවත් මතකයි. ඒක දැන් ඉස්කෝලේ සම්බන්ධ වෙලා කලා කටයුතු වලට. මුලින්ම සම්බන්ධ අන්තරේ. ඉතින් පස්සේ කොහොමද කලාවට දිගටම සම්බන්ධ වෙන්නේ? පාසලේදී මම. ඔව් පාසලේදී මේ තියෙනවානේ සමිති තියෙනවානේ. ඒ හැම එකටම අයියාමයි සින්දු කියනවා. එක්ක ලස්සන මේ රංගනයක් ඉදිරිපත් කරනවා. වෙන තව අය හිටියා මගේ පන්ති ඒගොල්ලෝ. විශ්ව පාසලකද යමුනේ? නෑ ඉස්සෙල්ලාම මම ගියේ මියුසියස් එකට. එක බාලිකාවක්. ඊළඟට තමයි මේ අර විශ්ව පාසල සම්බන්ධ වුණේ. එතන ඇත්තට මේකේ අධ්‍යාපනයත් හොඳයි. මේ ගොඩක් මේ කලාවල මේ අවශ්‍ය පසුබිමක් ගොඩක් තිබුණා. දැන් තව දෙයක් දැනගන්න මේක නිවැරදිව වාදනය කරන්න කොහොමද ඉගෙන ගත්තේ? තාත්තා නේද කියලා දුන්නා? ඔව් තාත්තා තමයි මට කියලා දුන්නේ මේ තාත්තට ගණනලා තියෙන්නේ මේ අසන්ත සිව්පද අපු කියලා කෙනෙක් මේ රත්නපුරේ. පොඩ්ඩක් වෙනොත් නිවැරදිව වාදනය කරන්නේ ගොඩක් අය වැරදිලා මේ කලාවට ගොඩක් අය සාමාන්‍ය වාදනය කරන්නේ මෙහෙම. වැරදි හරියට නම් බලාගෙන හැමෝම දැනගන්න පුළුවන් හරි විදිහටම මේක වැරදි. ගොඩක් අය මොකද මේ ඉගෙන ගන්න හරි විදිහටම මේකයි වැරද්ද තියෙන්නේ. හරිද දැනගන්න තරක් හරි ටීවී කොට ඇවිල්ලා හරි දේම කියලා දෙනවා. සමහර එකට බොහොම පිං. තවත් අපි ගායකයෝ යොමු මේ විදුලි පෙළ සංවාදයක් මේක මගේ මේ රජවිදු නාටකමේ ආපු මේ රංගනයක් ගමේ හිටිය ගෑන් ළමෙක් කසාද නැති පිළිකියා තරුණයි එයා යනවා පිටරට කියන්නේ මැද පෙරදිග යනවා මැද පෙරදිග ගිහිල්ලා එයා වෙනස් වෙලා ආපු විදිහ. නමුත් අම්මා සම්ප්‍රදායික අම්මා ඒ විදියමයි දුව වෙනස් වෙලා ඇවිල්ලා මේ සංවාදය
ලස්සන විරුදු ගායනයක්. මේ විරුදු ගායන සෝයි ගොයලා ළඟට යනවා. මේ චිත්‍ර කතාවල සමාන කරනවා. තමාම කතාව ලියලා දැක්කා කවුරුනෝ දෙන කතාවක් ඉස්සරහට. මට මුලින්ම කීප දෙයක්ම කතා ලියුවා. රෝහන් නිරත්න නන්දනී ගාල්ලගේ එතනින් ගියාම දීප්තිකුම් වගේ කට්ටිය කතා ලියුවා. ඊට පස්සේ මගේම නිර්මාණ තමයි ඉදිරිපත් කරේ අන්තිම කාලේ. මම කතා චිත්‍රත දිනවා. ඒ වගේ මේ මොකද කරගන්න ඕනේ මෙතෙක් ආපු ගමනේ කියන්නේ පාසල් ජීවිතේදී අමතක නොවන ගුරුන් අපලා කොයි දෙන්නම් සිංහ ගුරුන් අපිට හදාගන්න වටිනා ගෞරවය තිබුණා. ඒ ආපු ගමනේ අමතක නොවන ගුරුන් නම් පොඩ්ඩක් මතක් කරගන්න. පාසල් ජීවිතය අමතකම නොවන ගුරුවරුන්ගේ මම මොකක්ම කියන්නෝනේ මගේ ගුරු පියාණන් තිස්ස ගුණවර්ධනයන්. ඊට පස්සේ අපේ හිටියා ලීලා ටීචර්, ලතිකා ටීචර්, එතකොට ඒ වගේ ගුරු කීප දෙනෙක්ම ඉතින් අමතකම වෙන්නේ නැහැ. හරි උන්ට ගුරුකම් දීපු අයට ගෞරව කරන ගමන් ආයෙත් යනවා. චිත්‍ර කතාවෙන් පසු කොහොමද ආයෙත් මේ අනිත් කලාවට සම්බන්ධ වෙන්නේ? ඊට පස්සේ මම සම්බන්ධ වෙනවා දැන්වීම් ප්‍රචාරක කලාවට. මම මුලින්ම ඇඩ්ෆෝස් ඇඩ්වර්ටයිසිං කියන ආයතනයකට සම්බන්ධ වෙලා ඒ කොළඹම තමයි. කොළඹම මම දැන් අවුරුදු ගාණක් ඒකේ වැඩ කරන ගමන් මම චිත්‍ර කතා අඳිනවා. ඒ චිත්‍ර කතා එතකොට එහෙම ඉන්න අතරේ ඊට පස්සේ මමම තනියම මගේ ඇඩ්වර්ටයිසිං ෆර්ම් එක පටන් ගන්නවා ටොප් අයිඩියාස් ඇඩ්වර්ටයිසිං කියලා. ඊට පස්සේ මම අත්දැකීම් එක හිතුව දෙයක් කරන්න ඕන කියලා ජීවිතේ. ඕක කරගෙන යන අතරේ මගේ ගුරුවරයාගේ බර්ත් එක තිබුණා. මම හිතන්නේ 84 හරි ඒ වගේ බර්ත් එකේ දිනේදී මම එතුමාගේ උපන් දිනේට ගෙන අපේ නාට්‍ය කණ්ඩායමේ මල්ලි කෙනෙක් ඉන්නවා චින්තක පීරිස් කියලා. එයා රංගන ශිල්පියෙක් වගේම තිර පිටපත් රචකයෙක්. පස්සේ එයා මට ඒ වෙලාවේ හොඳ අඳුර ගැනීමක් කරනවා මේක. නෑ අපි අඳුරනවා පොඩි කාලේ ඉඳන් එයාත් අපේ නාට්‍ය සමීප කෙනෙක්. එයා මේ ඒ වෙලාවේ මට පැත්තට කතා කරලා අහනවා අයියේ මේ චරිතයක් තියෙනවා කරන්න පුළුවන්ද කියලා. තිරනාට්‍ය. ඔව් මමත් ඉතින් මොකද මගේ ඇගේ ඉතින් මම ඊට පස්සේ මම කියලා හරි මල්ලි ඊට පවෙන්දම ෂෝටින් තියනවා කියලා ඒක ස්වර්ණවාහිනියේ මොන්ට කිරිලි කියන ටෙලිනාට්‍යයේ විජයරත්නගේ චරිතය තමයි මම ඒකේ රංගනින් දායකනේ. මම මේ ලස්සන මතය කවදින ගමන් සරෝජිනී කරත් මොහොතකට යනවා. අමතක නොවන ගුරුවරු මත හිතදී පොඩ්ඩක් මොහොතක් කරගන්න මේක මතක් කරගන්න ඕනේ. ඒ කියන්නේ කලාවේදී ඉස්පාසල් කාලේ ඕනම විෂයකදී කෙනෙක් හිටියනම් මට අතීතදී මෙන්න මොහොතක් කරගන්න පුළුවන්. මියුසික් සිද්ධාන්න ස්ටෙලා කියලා කෙනෙක්. එයාට ගොඩාක් ආදරේ. අපිට ඉංග්‍රීසි කරේ මිස්. එයා තමයි මාව මේ කලා පැත්තට යොමු කරන්නේ. ඊළඟට ඊට අමතරව මේ සාන්ත මැදිවිද්‍යා විදුහලේදී සොයිසා කියන මිස් කෙනෙක් හිටියා. එයා අපිට මේ ගණිතය කියන්නේ එයා හරි කැමති ඕන උත්සවයකදී සරෝජිනී ඔයා ඉන්නෝනේ ඔයා තමයි මේ අනිත් අය මෙහෙම කරන්න ඕන කියලා අපි අයියා පොඩි කාලේ දෙන්න එයා මියුසික් කරනවා. එයා සංගීතය කරනවා අපි සින්දු කරනවා. ආයි තව මගේ හිරියෝ හතර දෙනෙක් හිටියා. අපි තමයි ඕන දෙයකට ඉදිරිපත් වෙලා කරගෙන යන්නේ. දෙපද විරුදු විතරද තියෙන්නේ. නෑ දෙපද විරුදු වලට අමතරව තව විරුදු තියෙනවා. මෙහෙම. අපි
මේකේ ගායනයේදී තාත්තා හැම වෙලාවෙම මේ විරුදු එයා මේ තාත්තා 1970 ඉඳලා විරුදු සංග්‍රහය කියලා මේ වැඩසටහනක් කරා පැය භාගයක දුවන් ඉදිරියේ. ඒකෙදී තාත්තා කරන්නේ මුලින්ම රඟපෑම කියනවා. ගායනයේදී කියලා විරාමයේදී මේකයි මම දැන් කියන්නම්. ගායනයේදී don jinjik gata විරාමයේදී තදොන් දොන් කාරි පිට. ලස්සන මතකයේ නවදින හොරාවට කාල වේලාව හරස්සනවා මතකෙ මොහොතක් අපි විනාඩියකට යන්න ඕන. මේ සියල්ලම සිද්ධ වෙන්නේ ගාල්ල ලබදුව අවශ්‍යලිබුණු මාර්ගයේ ඉහළ මාර්ගයේ දුරකථනය මතක් කරනවා 077යි 321යි 3960. මම ආයෙත් දුරකථනය මතක් කරලා යම් දෙයක් දැනගන්න තිබෙනවා 077යි 321යි 3960. අපි එනවා මතක මාධ්‍යයත් එක්ක මද විරාමයක. ඊළඟ පස්සේ අපි ආයේ හර්දී ටීවී මතක මන්දගතකින් චැනල් එකේ සම්බන්ධ වෙනවා. ඉතින් අද ඇවිල්ලා ප්‍රවීණයන්ම දෙදෙනෙක් මේ කලාවේ. ඉතින් නොයල් ලයිගේ පොඩි සමානකමක් තුන අපේ විශිෂ්ට නළුවා ටෙඩියල්ලා නිවිදලන් කරනවා. සම්බන්ධයක් තිබුණා ඥාන සම්බන්ධයක් නෑ. කොහොමද? ඊටවත් නළුවෙක් තමයි ටෙඩියගෙන මතක් කරන්න ඕන. වැඩ කරන්න ගියාම හැමදේම කියලා දෙන නිග්‍රහකාර නළුවෙක්. මම බොහොම කැමති සටන් නළුවෙක්. දැන් ඒ පැත්තට යොමු වෙන්න කැමැත්තක් තිබුණා පෙනුමත් එක්ක. ඒකම අදහසක් නැහැ. හරි දැන් චමක් කරගෙන යනවා නේද මේ දේවල් සමග ඔබගේම කියලා මම කරනවා මල්ලි මේ දවස්වල YouTube channel එකක් සිනමා ටෙල් TV කියලා මම දැන් ඒකේ මම කරනවා ඉලද බ්‍රෝ කියලා කොමඩි වැඩසටහන ඒකේ සරෝජිනී විනෝදාත්මක පැත්ත විනෝදාත්මක ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ ඒකේ සරෝජිනී රංගපෑවා ඉදිරියේදී රංගපානවා එතකොට තමයි අපිට ප්‍රතිචාර දෙනවා ඇත්තටම හොඳයි මේ තව මම කොමඩි එක කරා සනයි ජය කියලා මේක කලින් ඒකට ඒක පොඩ්ඩක් මේලා මේ පස්සේ දැන් කොරෝනා දවස්වල මම ගෙදරට වෙලා ඉන්නකොට මම කල්පනා කරා මොනාරි කරන්න මට දැන් කැමරා මොනවාක් මේ වෙලාවේ පාවිච්චි කරන්න බෑ අවුරුදු කැමරා මල්ලා නැහැ මේ ප්‍රශ්න. පස්සේ මම කල්පනා කරා ෆෝන් එකකින් කරනවා කියලා. ෆෝන් එකෙන් මම සරෝජිනීට යවුවා මේ මම කරපු ටික යවලා සරෝජිනීකින් ගෙදරින් ගිහින් වීඩියෝ කරලා ඒක කරලා මම ඒ වෙලාවේ තමයි එඩිටින් ඉගෙන ගත්තේ ඇත්තම හරිය. මොකද මම එඩිටින් ටික පොඩ්ඩක් ඉගෙනගෙන යන්තම් ආවා. ඒ අතර කොහොම හරි මම අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබුණා. ඒ අතර එඩිටින් ඉගෙනගෙන මේක ඒ වෙලාවේ මට කාල වේලාව ලැබුණා මම හිතන්නේ නොහිත විදිහට මේ කොරෝනා අවසන් කොරෝනා ඇත්තටම මේ එළද ප්‍රෝ වැඩසටහන පටන් ගත්තේ කොරෝනා නිසා. ඒක දැන් මම හිතන්නේ ගිය සතියේ මම 11 වෙනි පටන්ගෙන දැම්මේ. ඉතින් ඇත්තටම ඒක මට ලොකු ප්‍රතිචාර ලැබෙන දෙයක් වුණා. මොකක්වත් හොඳයි. චිත්‍රකථා ශිල්පී නොයල් ජමාව ගොඩක් අය අතරට ගියා. ඉතින් භාෂා කාලේ දන්න කෙනෙක් භාෂා ප්‍රේම ගැන පොඩ්ඩක් කතා කරමු. ඒ සම්බන්ධයක් තිබුණේ නැත්නම් හිතේ උතිලා කියලා කියන්න නැති වෙන්න බෑ. මෙතන දන්න කෙනෙක් වුණා. ඒ ගැන ඉතින් ඇත්තටම තිබුණා. ජයරත්න නැත්නම් ඒක අහිමුණා. ඒක අහිමුණා. පොඩ්ඩක් මතක් කරපු එක. ඒක සමීප පාසලක කෙනෙක් අවස්ථී පාසලක කෙනෙක් තමයි. ඉතින් එයා මගේ ඥාති සම්බන්ධයක් තිබුණා. නමුත් ඒක අපි අවුරුදු 8ක ප්‍රේම සම්බන්ධය. ඉස්සරහට බොහොමත්ම සුන්දරව දැන් කාලේ වගේ හම් වෙන්නත් ලේසි නෑ. නෑ. ඊට පස්සේ කොහොමරි ඒක හිමුණා. මේක තමයි එයාගේ තියෙන මතකය. සෞඛ්‍යයක් කියනකොට මම යනවා. ආසල් කාර්යදී සුන්දර කෙනෙක් බොහොම ලස්සන කෙනෙක් දුවන අපේ කෙනෙක් ආසල් ප්‍රේම ගැන පොඩ්ඩක් මතක් කරලා දෙමු දෙයක්. තිබුණාද? ජය ගන්න පුළුවන් වුණාද? ඒක තමයි හිතේම විතරක් තිබුණ දෙයක් වුණාද? හිතේම තිබුණ දෙයක් බවට පත් වෙන මොකද මේ පවුල් පසුබිමට මම ගොඩක් බයයි. අයියලා 3 දෙනෙක් ගිහින් පස්සේ මම හිටියේ තාත්තා බොහොම සරයි අම්මත් එහෙමයි. ඒ බයට මුකුත් කරේ නෑ. ඒක නිසා ඒක හිතටම සීමා වෙච්ච ආදරයක් වුණා. ඒක මොනවා කරන්නේ එහෙම තමයි තරුණ කාලේ සමාන දේවල්. නොවැලා ඒක ඩයිට් යනවා. දැන් කොහොමද ට්‍රේනර් ඊට පස්සේ ආයෙ ජීවිතේ සම්බන්ධ වෙන්නේ? ඊට පස්සේ දැන් චින්තකේස් මල්ලිගේ ජීනන්සේනයි අධ්‍යක්ෂණය කර මොන්ඩ්‍රිලි නාට්‍යයෙන් පස්සේ මට හම්බ වෙනවා
නිවන්ත ප්‍රසාර මල්ලි. එයා තමයි ඉස්සල්ලා ආස්මාල්ගා කියන නාට්‍යයේ මට චරිතයක් දුන්නා මැනේජර් කෙනෙක්ගේ චරිතයක්. ඒක කරගෙන යන අතරේ නිවන්ත මල්ලි ඊට පස්සේ ප්‍රභාත් රෝෂන් මල්ලි තමයි මම හිතන්නේ ආස්මාල්ගා ඊට පස්සේ දිගටම කරේ. ඊට පස්සේ ඒකෙත් මම ලේකම් චරිතයක් කරා. ඒ පොඩි මතක් කිරීමක් කරන ආස්මාල්ගාගේ තමයි නොයල් අයියත් මට හම්බුනේ. පූජන මන්ත්‍රීගේ නායකය වෙනවා. පූජන මන්ත්‍රීගේ ලේකම්තුමා වෙන්නේ මෙයා තමයි. ඉතින් ඊතර තමයි අපි ලොකු මැදිමක් ඇත්තේ ආස්මාල්ගා තමයි අපි දෙන එකතු කරන්න පොඩි යාළුවෝ. ඇත්තටම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපිට ගරුසිංහ මල්ලිට. මොකද එයා මට ගොඩාක් උදව් කරා අවස්ථා දීලා. අකිලගේ මගේ පොඩම හිතවතේ මතක් කරගන්න. එතකොට ඒගොල්ලන්ගේ තව යන හතේ කල්ලියේ මම රංගපෑවා. දැන් අර අලුතෙන් එන්න තියෙන අයිස් කියන එකේ අවස්ථාව දුන්නා. ඊට පස්සේ මම නිවන්ත ප්‍රසාර මල්ලිගේ ගොඩාක් පොය නාට්‍ය එතකොට ටෙලිෆිල්ම් වගේ මට රඟපාන අවස්ථාවල මේ දැන්ටත් ප්‍රචාරය වෙන සෙනසුරාදා රාත්‍රී 9 ඉඳන් 10 වෙනකම් යන සිහිනගෙන කුමාරයේගේ හේවාදිවල කියන චරිතේ මම රඟපානවා ඒක. බොහොමත්ම ලස්සන මතකයන් ගොඩක් තියෙන වෙලාව මේ පිටිපස්සෙන් තියෙන චිත්ත මතෝගේ මතක චිත්‍ර කිහිපයක් අපි බලමු මේ චිත්‍ර. ඔව්. ඇත්තටම මේ මගේ ඊට පස්සේ වෘත්ති උනේ මේ චිත්‍ර ඇඳීම තමයි. මම ගොඩක් පේන්ටින්ග්ස් ඉදින් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි සෑහෙන ප්‍රදර්ශන වලට තිබ්බා. ඒ සම්බන්ධයත් එක්ක විවිධ පැතිවල මෙවුන හැමෝම දැනගන්න ලැබෙනවා. අපි බලමු අනිත් චිත්‍රත්. ඉතින් තවත් ලස්සන චිත්‍රයක් වෙලා අපි නිමරු. තවත් එකක් තියෙනවා. මොකද මගේ තියෙන එක ලොකු චිත්‍රමලිය නිසා මට ඒක ගේන්න අපහසු වෙනවා. මේ පුළුවන් විදිහට අපි අරගෙන ආවා. ඉතින් මට මේ වෙලාවේ තවත් දෙයක් දැනගන්න ඕන. මේ චිත්‍ර කතා පාත්වල ගන්න චිත්‍ර සහ මේ කලාව අතර යම් වෙනසක් තියෙනවා. ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා. මේ චිත්‍රයි චිත්‍ර කතායි කියන්නේ ලොකු වෙනස. චිත්‍ර කතා කියන්නේ අපි හැමතිස්සෙම මම හිතන්නේ ෆිල්ම් එකක් කරනවා වගේ වැඩක් තමයි. ඇන්ගල්ස් වලින් අරෝමේ මූවමන්ට්ස් ඒවා හරියටම දෙන්න ඕනේ චිත්‍ර කතාවක. පාඩකේ අද බෙද තබා ගන්න ඕනේ. ඒකේ විවිධ විදිහට ඩයලොග්ස් ඒවා හරියට ඒ ආකාරයෙන් කරනවා. මේ චිත්‍ර ගත්තහම මේකේ මේක හරි තෘප්තියක් මම ලබනවා මේ භාවනාවක් වගේ. ඔව්. මේක ඇඳලා ඉවරනකොට හරි යමුතු තෘප්තියක් ඒ සම්මතයෙන් මිල කරන්න බෑ. ඒක මිල කරන්න බැලුවත් යම් කෙනෙකුට හිතලා මේ වෙලාවේ ඔයලා ඉදිරි චිත්‍රයක් ඇඳ ගන්න ඕන. චිත්‍රයක් මිලදී ගන්න ඕන. දුරකථන අංකයක් කියලා කියන්න බලන් ඉන්න. දුරකථන අංකය කියන්නේ මල්ලි note 71 485 9496. ඔය කෙනෙකුට සම්බන්ධ කරගන්න පුළුවන් මිලදී කියලා ආයෙත් පොඩක් නම්බර් මතක් කරගන්න. note 71 485 9496. මේක තමයි ඔයලාගේ නම්බර. දැන් මම ආයෙත් සරුවිනක් කැපැත්තට යනවා. සරුවිනක් මේ දක්ෂතාවය දැකලා කෙනෙක් හිතනවා අපේ ප්‍රසංගයකට ගෙන්න ගන්න ඕන. ඉතින් මේක මොහොතක් කරගමු. දුරකථන අංකයක් කියලා කියන්න. 071 4 2 5 2 2 4 නැවත මතක් කරගන්න. 071 40 25 224. ඔන්න කෙනෙකුට පුළුවන් සම්බන්ධ කරගන්න. දැන් ඒක ලස්සන ගමනක් කරනවා තාත්තත් එක්ක විදුලි ගියාගෙන ආපු ගමනේ. පාසල් කාලේ පසුව කොහොමද මේකට දිගටම යොමු වෙන්නේ? යොමුනේ මම ගුවන්විදුලියේ මේ සාමුද්‍රික පරීක්ෂණයක හිටියා. එතකොට විදුලි කොහොමද කරදරයක් නැහැ. කොහොමද කැමතිනේ කලාව කිව්වේ නිසා. ඊට පස්සේ ඒ ඔඩිෂන් එකෙන් ඒ සාමුද්‍රික පරීක්ෂණයෙන් මම මේ ශ්‍රේණිගත වුණා. එදා පටන් ඉතින් එතකොට ඊළඟට විරුදු කැසට්ස් කරා. මම කිව්වේ මේ සිද්ධි බොහොමත්ම ජනප්‍රිය වෙන එක නේද? ඒ කාලේ මිනිස්සු ගොඩක් රසවින්ද කලාව. එතකොට ඒ කරලා මේ මට මෑතකදී මට හිතුණා වෙනස් විදිහ එකක් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ රූපක් සමග අපේ රංගනයත් එක්කම කරන්න ඕනේ කියලා එහෙම කතා කරලා ඒ අතරේ මට මේ ලක්සිරි රෙකෝඩ් බාර් එකේ අධිපතිතුමා මේ එයාව මට යොමු කරේ ජගත් කරුණාසේන කියන අපේ මේ කලාවේදියෙක් ඉන්නවා. එයා කිව්වා අක්කේ මේ මෙන්න මෙහෙම විරුදු ඕනේ ඔයාම ඕනේ කියලා කියනවා එයා.
අපි සම්බන්ධ වෙන්න කියලා අපා මම එයාත් එක්කම ගිහිල්ලා අපි සාකච්ඡා කළා. එයා මගේ ගණන් වලට ඔක්කොම එකඟ වුණා. ඊට පස්සේ මගේ පිරිසත් එක්ක ඒ කියන්නේ ප්‍රවීණ අය හිටියා ඒක ගොඩක්. ඒගොල්ලත් එක්ක එකතු වෙලා මේ අයිටම්ස් මේ විරුදු 7ක් කරා අපි. ඒක කරලා මේ ගුවන් ඉදිරියේම මේ මට අවස්ථාව ලැබුණා ගුවන් ඉදිරියේ මේ ආනන්ද සමකොම් මැදිරියේ මගේ මේ විරුදු කැසට් පටය DVD එක මේ එලි දක්වන්න. එදත් ගොඩාක් පිරිසක් ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ මේ ගොඩාක් සන්තෝෂ වුණා. කොහොමද දන්න කෙනෙක් නෙමෙයි දන්න මිනිස්සුන් අතර හිටියේ මේ වෙනකොට. මේ දවස්වල වෙද්දි ඉතින් ආදරෙන් අතට කතා කරා. දැන් ඉතින් බොහොමත්ම දරුවන්ගේ සුල්තාන් වල වගේ වැඩි ඉරපත් ලබා ඉන්නේ නේද? ඉතින් මතක් කරගන්න ආදරේ ස්වාමි පුරුෂගේ නමක් මේලා. ස්වාමි පුරුෂයාගේ නම TMD චන්සරි. එයාද ජීවිතේ නැහැ. මගේ ලොකුත් එක්ක ඉන්න අවුරුදු 27ක වාචික සරෝජ් චන්සරි. එයා කාට සම්බන්ධයි? එයා කලාවට සම්බන්ධ. එයා ගී ගායනයට දක්ෂයි. එයාගේම මෙලඩි, එයාගේම තනුව, එයාගේම වචන ක්‍රම එයා ගායනා කරන්නේ. ඊළඟට මහත්මයා අකමැති වුණේ නැද්ද මේ කලාවට සම්බන්ධ වෙනකොට? විවාහ වුණාට පස්සේ. විවාහ වුණාට පස්සෙ මම විවාහ වෙන අතරේ මම වේදිකා නාට්‍ය වල ගොඩක් රඟපෑවා. හොඳ වේදිකා නාට්‍ය මට හම්බුණා. ඒ අතරේ ටෙලි නාට්‍යයක් හම්බුණා. ඉස්සෙල්ලාම මම රඟපෑවේ කෝපිකාරේ. කෝපිකාරේ. කරු චරිතයක් මම කරමු සමුහ කරුණාවතී කියලා චරිතය අල්ජේමිස්ගේ මේ එයාගේ අනියම් බින්දක මම හිටියේ. ඉතින් පොඩි ගැටුම් තියෙනවා. අනිත් එක එයා තමයි ගමේ ඕපදු ඔක්කොම ගිහිල්ලා හාමිනෙත් එක කියන්නේ. අනේ ඔය චරිතය මට බැවිලි පොත අල්ජේමිස් අයියා මේ වෙලාවේ අපි බුද්ධි කාලේ අසකර කර බලමු කතාවක් තමයි දැනගත්ත එක. තියෙනවද කියන්නේ? ඒක යන අතරේ තමයි මට මේ විවාහය සිද්ධ වුණේ. ඊට පස්සේ ඒකෙන් පස්සේ මම අවුරුදු යෝජනාවක් නැත්නම් නෑ මේ ඒකෙන් පස්සේ මම අවුරුදු ගණනාවක් මේ අයින් වෙලා හිටියා. සායි සම්බන්ධ වුණේම නෑ. විරුදු වලට විතරයි යන්නේ මේ ගුවන් ඉදිරියට එච්චරයි. ඊට පස්සේ ආයි උදාලු වෙනකොට ආයි මේ සම්බන්ධ වුණා. තවත් අවස්ථාවක් තිබුණා අපේ සරෝජිනියක් විරුදුවක් අහන්න. මේක මගේ ප්‍රසංගයේ කරපු එකක්. මේකට කියන්නේ පද පෙරළ විරුදු. ඒ කියන්නේ දෙපැත්තෙම තේරුමක් තියෙනවා. Ini yang berhindar sama hati
ආයෙ සෞදිනියක්. ආයෙ මොලේ පැත්තට යනවා. මේ මොකද වෙන්නේ ඉතින් ආගමීය සැමි බිරිඳ ගැන මතක් කරන්න මොන දරුවා ගැන අපිට කියන්න ඕන. මගේ බිරිඳ සේපාලිකා පෙරේරා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කල්පනාකාරවලින් වශයෙන් සේවය කරනවා. එතකොට මගේ දරුවෝ මගේ ලොකු දුව කේෂානි මංගා ජයමහා එයා පදිංචි ඕස්ට්‍රේලියාවේ දැරිකලා ඉන්නේ. එතකොට මගේ පොඩි දුව සඳරසිට්ම ජයමහා. ඕන දෙයක් කාර්ය සම්බන්ධයක් තිබුණ නැත්නම් ඒ තරම් අතරම ලොකු දුව නම් එයා දැන්ට ඉන්ටර්නෙට් එක හරහා එයා නවකතා ඒ වගේ ලියනවා. එතකොට චිත්‍ර අඳිනවා එයා හොඳට පුළුවන්. මේ සිද්ධ වෙන වෙලාවෙ බිරිඳ කොහොමද ලැබෙන සහයෝගය මේ කටයුතු වල? එයාට ඉතින් මට සහයෝගයක් දෙන්න වෙලාවක් හම්බෙන්නේ. එයාට ගිහිල්ලා එනවා, ඇවිල්ලා ඉතින් ගෙදර වැඩම ප්‍රශ්න බලපෑමක් කරන නේද? වැඩ කිසිම නෑ. සහයෝගයෙන් ඉන්න කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කුඩා කාලේ ඉඳලා ආස් කරපු නළුවෙක් කිලිද මෙන්න මේ නළුවට තමයි වැඩි මාසෙක. ඇත්තටම මම ඇත්තටම ඒ කාලේ ඉඳන් ගොඩාක් ආස කරපු නළුවෙක් ජෝබ් වික්‍රම මහත්මයා. බොහොම චරිතාවෙන් නළුවෙක්. සරේ මතක් කරලා. එතකොට ගාමිණී පොන්සේක මහත්මයා අමරසිරි කලසූරි මහත්මයා ඒ කාලේ ඉතින් අපේ උළුවල තිරිච්ච මොකද මම අර අමරසිරි කලසූරි මහත්මයා වගේ කොණ්ඩෙත් ඉස්සර දානවා දැන් නම් මොකද කොණ්ඩෙත් ඉස්සර ඒ වගේ ඒ තවද කාලේ තියෙන ආශාවල් තමයි වීඩියෝ කැටිව කැමැත්තක් තිබුණා හැකියාවල රූපේ නිසා කවුද හිටියේ කියලා එතන හිටියත් ඉතින් මාලිනී පොන්සේක මහත්මිය තමයි ඇඩෝවින් පවා දක්ෂතාවයෙන් පවා ඉහළින් මෙතිය බාලයක්ක තමයි මම සරෝජිනියකින් ගියොත් ආස කරන නළුවෙක් හිටියද ඒ කාලේ ගොඩාක් ආස ජෝබේ වික්‍රම මහත්මයාට ගාමිණී පොන්සේක මහත්මයාට සහ ටෝනි රන්සන් මහත්මයාට ටෝනි රන්සන් බොහොම දක්ෂව කෙනෙකුට සියලු දෙනා ඔය කියපු සියලු දෙනා බොහොම දක්ෂයි එදා කාලේ අද වගේ එකපාරට ලොකු කරන්න බෑ බොහොම දක්ෂතාවයක් ඇතුව තැනකට එන්නේ නිලියක් හැටියට යමාතයක් තිබුණා ඔව් නිලියක් හැටියට ගොඩාක් මේ කැමති කුඩා කාලේ ඉඳන් පුණ්‍යා හින්දෙනිය ස්වර්ණ මල්වාරච්චි ජීවරාණි පුරුසුගේ සංජය කුමාරි විජිත මාලිකා ඊළඟට මාලිනී පොන්සේකා මේ සියලු දෙනාම හදවත් තුළ හැදිච්ච අය බොහොම චරිත කරපු අය ගායකයෙක් හිටියේ නම් දැනුණු කෙනෙක් මම ගොඩාක්ම කැමති මර්වින් ටේලර් ගායකයෙක් ගොඩාක් කැමති යාගේ හඬට කැමති එයාගේ මර්වින් ටේලර් මහත්මයාගේ කම් හරි ලස්සනයි තාම හිරි මට යා ගොඩක් ආසය කරන ලැබුණා කෙනෙක් යම් තැනකදී මට කිව්වා මර්වින් මහත්මයාගේ සංගීතයත් ඒ වගේම බොහොම ගැඹුරුයි සමහර නෝට්ස් දාන්න නැති තැන් පවා සිරෙන්ට් වගේ අවාර නෝට්ස් දාලා තමයි ගහන්නේ ඒක තමයි මේ හැඩේ රස තියෙනවා ගායකාවක් හිටියේ නම් හිතේ රැඳුණා ගායකාවක් නම් ගොඩක් වෙනවා ඒ අතරින් මම ගොඩාක්ම කැමති නන්දාමානි මහත්මිය සුජාතා අත්තනායක මහත්මිය මහත්මියගේ හඬ ගන්න කෙනෙකුට හරි අමාරුයි ඒ වගේ තමයි නන්දාමානි මහත්මියගේ ඒ ඇරුණාම ලතාවක මහත්මිය ඇන්ජලින් ගුණතිලක මහත්මිය ඒ වගේ බොහොම ඉස්සකින බොහොම අර්ථවත් ගීත ගායනා කරනවා අයි මොන ලොරිලා පැත්තට යනවා යන්න කැමති තරක් තිබුණ ගම්පලා කරන මේ ලංකාව යන්න කැමති තරක් නේද මම හැමතැනම යන්න කැමති විශේෂ වැඩි කැමති තරක් ගමට ඇරෙන්න ජීවිතේ මම ඇත්තටම ගොඩාක්ම කැමතිම යන්න කැමතිලා හිටියේ දැන්ටත් කැමති සිරිපාද යන්න තමයි මම පුදුනියතරක් තමයි ඔගේ මතකේ ඒ කන්දනගින් මම හරි ආසයි ඒ මම දැන් මම 10 පාරකට ගිහිල්ලා තියෙනවා ඒක දිගට ඊට පස්සේ උමායි මෙරි කරාට පස්සේ අපිට යන්න හම්බුනේ දෙපාරද කොහෙද කාලේවත් අඩු වෙනවා රාජකාරිය මම ඇත්තට මේක හරි මම ආසම දැනක් තමයි ඒ තවත් බොහෝ ප්‍රිය කරන තරම් දැන් දවල් පාරක් කරලා තවත් ඉදිරිය යන්න තියෙන තුන් පැත්තෙම මම නැග්ගා ඒ තරම් ඒක දැනෙන්නේ නැහැ ඒ භක්තියත් එක්ක මම දැන් හරිම පූජනීය තරම් මතක් කරත් ඉතින් ආත්ම සතුටක් දැනෙනවා ලංකාවේ පිටතට ලැබුණොත් ගෙදර අයත් කියලා සතුටු වෙන්න කොහෙද තෝරගන්නේ හේතුව මම අහන්නේ ගෙදර බින්දක් දරුවෝ එක කියලා ලැබෙන අවස්ථාවක් නේද නෝරෙලි පැත්තට මගේ රටින් පිටද රටින් පිට පිට රටක් ලැබුණොත් ඕන රටක් තෝරගන්න පුළුවන් ඔව් පිට රටක් ලැබුණොත් මම ඇත්තටම මම ඕස්ට්‍රේලියාවට තමයි මම දුවත් ඉන්න නිසා මම ඇත්තටම මම හරි ආස වුණා ඒ දිනේ පරිසරයත් එක්ක ජීවත් වෙන්න ඇත්තටම හොඳ පරිසරයක් මිනිස්සුන්ට සුසු වාතාවරණයක් තිබෙනවා
කන්න කැමති දේත් උද පුංචි කාලේ ඉඳලා මම මේ කැමර ගොඩක් කැමතියි. දෙමෝපියන්ගේ උදේ මේ දරුවෝ මේක කන්න ගොඩක් ආසයි. නැත්නම් හැමදේම එක වගේ විශේෂයක් තිබුණා. අන්න කැමති විශේෂම දේ තමයි තෝසි. තෝසේ කන්න. ඔයාල අසල දැනගන්නවා තෝසේ කන්න අභ්‍යාසව නාව හදලා දෙන්න තෝසේ ටිකක්. අදින්න කැමති අදුවක් තියෙනවා. මේ අදුව මම හරි ආසයි සරලයි මට මේක තමයි ගැලපෙන්නේ. මම ඇත්තටම ගොඩාක් කැමති සුදු ෂර්ට් එකකට කල්පසම එනවා මම ගොඩක් අඳින්නේ. ඊට අමතරව මම කළු කිට් එකට තමයි ගොඩක් වෙලාවට රෑට එම ගොඩක් වෙලාවට අඳින්නේ. ඒකට තමයි ගොඩක් කැමති. නැත්තම් සාමාන්‍යයෙන් ඔෆිෂියලි අඳින්නේ සුදුයි කළුයි තමයි ගොඩාක් දුරට. ඒක තමයි නොවැළේ කැමති. සරෝජිනක්ගෙන් මම අහලා කැමති අඳුමක් තියෙනවා මොකක්ද ඒ අඳුම? ඒක විශේෂයක් නෑ. උත්සව අවස්ථාවලදී මම ඔසරිය හොල් සාරි සැරසෙනවා. එහෙම නැතු සරල විදිහට තමයි අදගෙන යන්න කැමති. කැමති ගෑනක් තිබුණ දැන් මේ නොවැළේ දෝසේ කන්න කැමති වගේ මොනවද දෙයක් අදට එදා තිබුණද? මම මේදී වැඩ ගොඩක් කැමති වඩාත් කැමති. එහෙමත් නැහැ. මම හැමතිස්සෙම මේ කල්පනා කරන්නේ උචිත දේවල්. ඒ කියන්නේ මේ වයසත් එක්ක විශේෂ දෙයක් තිබුණේ නැහැ ඒක. වයසත් එක්ක ගැළපෙන දේ තමයි මම කරන්නේ. දැන් ගම් පළාතට ඇරෙන දැන් තනක් ලැබුණොත් යන්න ලංකාවට මොකද යන්න වැඩිම කැමති. ලංකාවේ ගොඩාක් කැමති මම නුවරට. මොකද යන්න කැමති. නස්සයි පරිසරය නම් කඳු වලට හරි ආසයි. අමුතුම ලස්සන පරිසරයක්. ඒක සිතුවිලි නෑනවා කවි කියන්න පුළුවන්. මොනවාද සුන්දර පරිසරයක් තියෙනවා. අවස්ථාවක් කරලා පුතත් එක්ක පිටරටක යන්න. තව කැමති ඕනලා තෝරගන්න පුළුවන්. තෝරගන්න කුඹුර රට. ඇමරිකාව. හේතුව මට මගේ යාළුවෝ ගොඩාක් ඒවයේ පින්තූර එවනවා, වීඩියෝස් එවනවා. අර භාෂාවක් ගිහින් බලන්න. ඉතින් ආසාවත් එක්කම තවත් ලස්සන බිඳුවකට යනවා අපසාරෝජියක්. සරෝජියක් දැන් ආයේ බිඳුවට යන හදනකොට තවත් අලුත් භාණ්ඩයක් තමයි වාදනය කරන්නේ. මේකේ වෙනසක් තියෙනවද? මොකක්ද පොඩ්ඩක් පහ. මේක තමයි සැබෑ මේ විදුලි ලබාන. මේක ටැම්බරින් කියන මේ වාදන භාණ්ඩය. මම මේක මේ රෙකෝඩින්ග්ස් වලදී පටිගත කිරීමේදී මම මේ භාවිත කරන්නේ මේක. මොකද මේක ටියුන් කරන්න ඕනේ. ටියුන් වෙන්න ඕනේ. දුගාන ඒව හඬේ. හඬේ. ඔන්නේ දෙකේ වෙනසක් තියෙනවා අපි යනවා ලස්සන බිඳුවකට දානවා. මේක මම කරේ මේ ඉන්දියාවේ ටෙලිනාටක දැන් පෙන්නනවා අපේ මේ රටේ. ඉතින් මේ අපේ හොඳ නාට්‍ය තියෙද්දි ඇයි මේ වගේ දේවල් කරන්නේ? ඒක නිසා මේ අම්මලා දරුවෝ ඔක්කොම මේකට ඇබ්බැහිලා ඉන්නේ. ඒකට විරුද්ධව මම කරපු එක. මගේ මේ රාජ්‍ය නාටකෙ මේක කරා. නාටක සම්බන්ධයක මේ නාට්‍ය රාගම දෙයක්ද? ඔව් මගේම මම රචනා කළා. කවුරු සම්බන්ධ වෙන්නේ මේකට? මේක සම්බන්ධ වෙනවා ප්‍රවීණ වේදිකාවේ කුමාරි අත්තනායක. ඒක කලින් කියා මේකේ මේ ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රේමදාස සිතානගේ මහත්මයා එතුමා අපහාරකට වුණා. ඊට පස්සේ තව ඉන්නවා මේකේ නන්දලි කැලකින මගේ ගෝලිය වගේ කට්ටිය. මේ දැන්ට මේ වේදිකා නාට්‍යවල
දෙන්නාට සම්බන්ධ ගොඩක් අය හරි දක්ෂයි මොනවද ලස්සනට තියෙයි. ඉතින් අනාගතේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? නාට්‍ය ඇරනොට ආවොත් ඉතින් බලාපොරොත්තු. මම දැන්ට මේ YouTube එකේ මේ විරුම ඉදිරිපත් කරනවා. මට මේ උදා උත්සව වලට එක උත්සව වලට මට ආරාධනා ලැබෙනවා මේවා ඉදිරිපත් කරන්න කියලා. මොකද රංගනයත් එක්ක ඒකට උචිත වෙන ඇඳුම් ඇඳලා අපි කරන්නේ. ඉතින් ගොඩාක් ආසයි ගොඩක් අය කියනවා දැන් සින්දු අහලා එපා වෙලා තියෙන කියලා ලොකු වෙනසක් මේක කියලා මට ආරාධනා කරනවා. ඉතින් අද කාලේ මද වෙයි මම ඉක්මනින් බාන. හරිනේ ටීවී මතක මන්දිරට අද මොකද හිතේද වැඩසටහන කියන්නේ. අද වැඩසටහන ගැන ගොඩාක් සන්තෝෂ වෙනවා. මොකද හේතුව විශේෂයෙන්ම ඔබ හරිම දක්ෂ කට්ටියෙක්. ඔබ අහන අපේ ප්‍රශ්න හැබැයි ඔබ ළඟ කිසිම පිටපතක් කිසිම දෙයක් නැහැ. ඔබ මතකේ හරිම ලස්සන විදිහට ආවර්ජනය කරමින් අපිත් එක්ක සම්බන්ධ වෙන එක ලොකුම දෙයක් නේද? මම යනවා ස්තුති කරනවා සියලු දේවල් සාර්ථක වෙන්න කියලා ගමන් වෙලා නැහැ. මේක ගමනේ කරන්න බැරි චරිතයක් තියෙනවා නම් ආසාවක් නේ ඉදිරියේ මොන වගේ දෙයක්ද කරන්න කැමති. ඉදිරියේදී මම කැමතියි මෙහෙම දැන් ඇත්තටම මගේ යාළුවෙක් ඉන්නවා එංගලන්තේ දීප්තිකුම් කියලා. එයා මෙහි ගොඩක් ඩ්‍රාමා කරලා දැන් හිට් කරනවා. එයා මේ දවස්වල මට යාළියෙකු චිත්‍ර කතාවක් තිබුණා සිතාරේතක් කියලා. ඒක මේ දවස්වල පිටපත රචනය කරගෙන යනවා චිත්‍රපටයකට. ඒක යා මටත් හොඳ චරිතයක් මේ ලියලා තියෙනවා. දැකලා හැද චරිතයක් තියෙනවා. විතර අපි ඒ ගැන සාකච්ඡා කරමු. දැන් වගේ කාලේ එයා ලංකාවට එන්නේ හිටියේ. නමුත් මේ කොරෝනා අස්සේ ඔක්කොම අවුල් වුණා. නැත්නම් අපි ඇවිල්ලා ගොඩක් ලොකේෂන් බලන්නේ ගොඩක් දාගෙන තිබුණේ. ඒ ඔක්කොම ටික අවුල් වුණා. නමුත් එයා ඒක දැන් කරගෙන යනවා. දැන් ඉතින් එක එක දේවල් දිනින් දයාමාල වෙනස් කරනවා නේ. ඉතින් මම ගොඩක් බලාපොරොත්තු වෙලා ඉන්නවා මේ චිත්‍රපටයේ රඟපාන්න. ඔය සියලු සාර්ථකව ප්‍රාර්ථනා කරන ගම. අද මතක මන්දිර ගැන මොකද හිතන්නේ? හරියට ටීවී ගැන මොකද හිතන්නේ? ඇත්තටම මතක මන්දිර මම මේක ගොඩක් බලලා තියෙනවා. මල්ලි මේක මෙහෙවන ආකාරය හරිම අපූර්වයි. හරිම සුන්දරයි. ඉතින් දැන් මේ වැඩසටහන සරෝජිනී කිව්වා වගේ ඔයා කිසිම පිටපතක් නැතුව ලස්සනට කරානේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මල්ලිට දිගු ගමනකට ආශිර්වාද කරනවා. ඒ වගේම මෙම channel එක පවත්වාගෙන යන අබේසේකර මහත්මයාට මේ channel එකට මම සුබපත් කරනවා. මොකද ඉතින් දෙදලාට සියලු කඩේ සාර්ථක වෙන කියන එක මම ඉතින් ලස්සන මතක මන්දිරය තුන අපි ඉක්මන වෙලාව ඇවිල්ලා. හදේදී ප්‍රධාන කාර්යාලය 543 G මාදිල පාර තලඳුර ප්‍රධාන කාර්යාලයේ දුරකථනය 011 70 60 631. හදේදී යම් දෙයක් තියෙනවා දැනගන්න කාල කාර්යාලය යොමු කරලා අපේ සිලිබඩ මාර්ගය උඩුමහල ලබදුව ගාන දුරකථනය මතක් කරනවා 070 321 39 60. මේ සියල්ලම සිද්ධ වෙලා ලබදුවේදී ඒ වගේම අපිට VOTV access කරලා විශේෂ නරඹන්න සියලුම වැඩසටහන් හදේ TV YouTube channel එක subscribe කරලා අපි සියලු වැඩසටහන් ගාලින් ආරාධනා කරනවා අපි ඔබ සමග මතක වන්සි ආයුබෝවන්.